මෙතනෝල් ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට සමහරවිට මේ ප්‍රවෘත්ති වලට එහෙම යනවා ළමයි අහලත් ඇති නීති විරෝධී මත්පැන් භාවිතා කරපු පුද්ගලයන් 20ක් මරුණ අය ඊට පස්සේ ඉන්දියාවේ නම් ගොඩක් වෙලාවට නිවුස් එක යනවා මේ නීති විරෝධී අපි කසිප්පු කියලා කියන්නේ කසිප්පු පෙරුවා දීලා මිනිස්සු මලා කියලා අපි ගොඩක් වෙලාවට නිවුස් වල අහනවා ඒකට හේතුව තමයි කසිප්පු නිෂ්පාදනයේදී ඇල්කොහොල් නිස්සාරණයේදී මුලින්ම වාෂ්ප වෙන හැටි තමයි ගණිභවණය කරලා ගත්තොත් තමයි මේ මෙතනෝල් තියෙන්නේ. මුලින්ම ඇල්කොහොල් නිෂ්පාදනයේදී ඒ නිස්තාරණය කරනකොට මුලින්ම වෙන වාෂ්පයේ තියෙන්නේ මෙතනෝල්. මෙතනෝල් කියන එක ශරීරයට අතිශය අහිතකරයි. දීපු පමණින් මැරෙන්න පුළුවන් නැත්නම් ස්නායු පද්ධතිය අර කරලා ස්ට්‍රේන් පේන නැතු යන්න පුළුවන්. හරිද? එතකොට මේ මෙතනෝල් ගහලා තමයි ඔය කට්ටිය මැරෙන්නේ. එකදරේ 20 30 මැරෙන්නේ ලංකාවෙත් මැරුණා. ඉතින් නම් නිතරම මේ ප්‍රවෘත්ති වලට යනවා. නීති විරෝධී මද්ද්‍රව්‍ය භාවිතා කරලා මිනිස්සු මලා කියලා. ඒ මෙතනෝල් ගහලා තමයි ලංකාවෙත් ඉති ගමන් කට්ටිය මැරෙන වෙලාවට අපේ පැත්තෙත් මේ මිනිස්සෙක් මැරුණා. යාගේ යාළුවෙක්ගෙන් මම අහුවාම කිව්වා මතක තමයි ඇති හිටිය ගහලා මලා කියලා. ඇති හිටිය ඇති වුණාම කසිපු කියන්නේ ෂුවර් නෑ ඒවලු. ඇති කියලා හිතෙනවා නම් ඇති හිටියන කසිපු ටිකක් ගහවුණා නේ. මැරෙන්නත් පුළුවන් වාදාගෙන බේරෙන්න පුළුවන්. හරි. මෙතනවල තමයි ඔය ඇති හිටිය වල කසිපු වල ඔය කලවම් වෙලා තිබිලා මිනිස්සු මැරෙන්නේ. ඊට පස්සේ දෙවෙනි සරල ඇල්කොහොලේ තමයි එතනෝල්. එත් කිව්වම කාබන් පරමාණු දෙකක් තියෙනවා. ඔය කාණ්ඩයක් තියෙනවා. මෙන්න ළමයි එතනෝල්. මිනිස්සු මද්යසාර විදිහට භාවිතා කරන අරක්සු වේවා බියර් වේවා ඔය විස්කි වයින් මොන කතා කිව්වත් බ්‍රෑන්ඩි මොනවා කිව්වත් ඔය හැම එකම තියෙන්නේ එතනෝල් තමයි. නීති විරෝධී නොවන නිති ආකාරයෙන් ප්‍රමිතියෙන් කරනකොට ගානට මෙතනෝල් ටික අයින් කරලා එතනෝල් ටික ගන්න අපේ කර්මාන්ත කරන්නේ. ඉතින් සාමාන්‍ය දිනදා ගන්න දුනාම ඉතින් මෙතනෝල් ටික අරන් ගාලා ඇති හිටිය වෙන්නත් පුළුවන් කට්ටියට කැමති නම්. හරි. ඊට පස්සේ මේක එතනෝල් මේ වගේ ඇලිපටික සංයෝගය කියන්නේ අර සරල කාබනික සංයෝග වලට විතර නෙමෙයි. අපි අර කලින් කතා කරපු ඇරෝමැටික සංයෝග වලට උනා හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් බන්ධනය වෙලා ඇල්කොහොල් හදන්න පුළුවන්. යාර චක්‍රීය සංයෝගයන්දී කිව්වා ඇරෝමැටික සංයෝග ගැන කතා කරා. ඇරෝමැටික සංයෝග වලට හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් බඳින වෙලා ඇල්කොහොල් හදන්න පුළුවන්. අපි මූලිකව කතා කරපු ඇරෝමැටික සංයෝගය තමයි බෙන්සීන්. බෙන්සීන් වල එක හයිඩ්‍රජනයක් තියෙනකොට OH කාණ්ඩයක් බඳින වුණොත් මේ ඇල්කොහොල් අපි මේකට කියනවා පීනෝල් කියලා. පීනෝල්. අපි ඇල්කොහොල් වලේ උදාහරණ වලට මේ සංයෝග තුන හඳගමු. මෙතනෝල් කාබන් පරමාණුවකට හයිඩ්‍රොක්සිල් කාණ්ඩයයි හයිඩ්‍රජන් පරමාණු තුන එකක් යටකින් අරගත්තා නම් ඔයාලට මේක නම ලිව්වා මේ පැත්තෙන් අවශ්‍ය මේ ඉදින්දා අපි භාවිතයන් ගැන ලියන්න පුළුවන්. මෙතනෝල් නැත්නම් ඊට යටින් ලියා ගන්න එතනෝල් කාබන් පරමාණු දෙකයි වටේට හයිඩ්‍රජන් තියෙන මෙතන OH කාණ්ඩයක් තියෙනවා.
ඊට යටින් අඳ ගන්න ඊනෝල් බෙන්සින් වල දෙනවා. බෙන්සින් වලට OH කාණ්ඩයක් බන්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ මේවයි භාගය කියන්නේ ඒක මෙහා පැත්තෙන් ලියලා තමයි ඔයගලන්ට පාඩම් කරගන්න හැම ලේසියි. මෙතනෝල් මූලික වශයෙන් භාවිත කරන්නේ මේක පාලනය කරන්න. මෙතනෝල් මූලික වශයෙන් භාවිත කරනවා. ඉන්ධනයක් විදියට වාහන වල ඉන්ධනයක් විදියට භාවිත කරනවා. මෙතනෝල් කොහොමද මේ ඇල්කොහොල් වලින් දුවන වාහනේ මත ලංකාවේ තිබුණොත් එහෙම ඇල්කොහොල් ටිකක් ගහලා වාහනේ දුවයි නේද කියන්නේ වෙරි වෙලා. මෙතනෝල් භාවිත කරලා වාහන වල ඉන්ධනයක් විදියට භාවිත කරනවා. එතනෝල් භාවිත කරනවා සියලුම මධ්‍යසාරවල ඊට අමතරව වර්තමානයේ නම් ඕගොල්ලෝ ගන්න කාරණයක් hand sanitizers වල අක්සේදුම් කාරණවල අමුද්‍රව්‍යයක් විදිහට එතනෝල් භාවිත කරනවා. ඊනෝල් ගත්තොත් ඊනෝල් භාවිත කරනවා ඔය බෙන්සිනුත් කිව්වා බෙන්සිනුත් පාවිච්චි කරනවා කියලා ප්ලාස්ටික් හදන්න පීනෝල් භාවිත කරන ප්ලාස්ටික් හදන්න පීනෝල් ඊට අමතරව පීනෝල් භාවිත කරනවා පුපුරන ද්‍රව්‍ය හදන්න. පුපුරන ද්‍රව්‍ය එක්ස්ප්ලෝසිව්ස් කියන්නේ පීනෝල් භාවිත කරනවා පුපුරන ද්‍රව්‍ය හදන්න. ඔයාලා අහලා දිනවා පුපුරන ද්‍රව්‍ය ගැන කතා කරනකොට අහලා ඇති සමහර විට TNT ගැන. ඉස්සර යුද්ධ කාලේ වුණා ඔයගලන්ට මතකයක් තියෙනවා. TNT බෝම්බවල TNT කියලා වුණා කියලා නැත්නම් ඔය කියන්නේ දැසද TNT. TNT කියන්නේ ट्राइनाइट्रोटोलुईन. T කියන්නේ try नाइट्रो टोलुईन. ඔයාලට මේක අවශ්‍ය නැහැ මේ මේක දැනගන්න කියන්නේ TNT කියන්නේ ट्राइनाइट्रोटोलुईन. ඒ කියන්නේ T කියන්නේ tri 3යි නයිට්‍රෝ නයිට්‍රික් කාණ්ඩ 3ක් තියෙන ටොලුයින්. ටොලුයින් කියන්නේ පීනෝල් වලින් හදාගන්න සංයෝගයක්. මේක යගන්න ඕන නම් මේ දැනගන්න කියන්නේ. ඉතින් ඔය කාණ්ඩේ වලට CH කාණ්ඩයක් වදුනා දිරේකට එන්නේ කියලා. නයිට්‍රික් කාණ්ඩ 3ක් තියෙන ටොලුයින් වලට අපි TNT කියන්නේ මේක එක්ස්ප්ලෝසිව් උපුල් ද්‍රව්‍යයක් විදිහට අපි භාවිත කරනවා. හරි ඒක මතක කාරණයක් විදිහට මම ප්‍රයෝග කරන දැනගන්න. හරි අපි එතකොට ඇල්කොහොල් ගැන කතා කරනවා. අපේ ඊගාව අනුමාත්‍රිකාව තමයි ඇල්කොහොල් ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩ් ඇල්ඩිහයිඩ් වල ඇල්ඩිහයිඩ් කියලා විශේෂයෙන් හඳුන්වන්නේ අපි කාබන් පරමාණුවකට ඔක්සිජන් යුක්ත බන්ධනයකින් සහ හයිඩ්‍රජන් කාණ්ඩයක් පරමාණුවක් බඳ වෙලා තියෙනවා නම්
මෙන්න මේ කාණ්ඩය ඔයගොල්ලෝ යම් කිසි කාබනික සංයෝගයක දැක්කොත් එහෙම ඒවට අපි කියනවා ඇල්ඩිහයිඩ් කියලා. ඇල්ඩිහයිඩ්. ඇල්ඩිහයිඩ්. අපි මේ කතාව ලියාගමු. ඇල්ඩිහයිඩ් කියන අනුමාත්‍රිකය යටතේ කාබනික සංයෝගයක මෙන්න මේක ලියා ගන්න කාබන් පරමාණු වල ලිප්ත බන්ධනයක් තියෙන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් පරමාණු බන්ධනය වෙනවා. කාබනික සංයෝගයකට මෙන්න මේ කාණ්ඩයක් මේක ඇතුළ කාණ්ඩයක් සම්බන්ධ වී ඇති අවස්ථාවක කාබනික සංයෝගයකට ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් සම්බන්ධ වී ඇති අවස්ථාවල වලට ඇල්ඩිහයිඩ් සංයෝග ලෙස හඳුන්වනවා. ඇල්ඩිහයිඩ් සංයෝග ලෙස හඳුන්වනවා. අපිට මේ කාණ්ඩය මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය සරල කරලා අපි ලියන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝ ගත්තොත් අපි කිව්වා මම කලින් කිව්වා R කියලා භාවිතා කරනවා තවත් කාබනික කාණ්ඩයක් අණුක කාණ්ඩයක් ඇඳිනි අපි R කියන මේ මෙතන එක භාවිතා කරනවා. ඒක කවුරු හරි ඔයගලන්ට R ලියලා C ලියලා HO R CHO කියලා ෂෝට් ෆෝම් එකේ මොකක්ද සංයෝගයක් මේක මොකක්ද කියලා අහුවොත් ඕකට අනිත් දැනගන්න ඕනේ. මේ කියන්නේ ඇල්ඩිහයිඩ් එකක් ගැන කියලා. ඇල්ඩිහයිඩ්. අපිට උදේ නිතර භාවිතා කරන ඇල්ඩිහයිඩ් එක තමයි මේක අපි මේ ඉස්සරහා පාඩම් වලදී මේක සාකච්ඡා කරනවා. ග්ලිසර් ඇල්ඩිහයිඩ්. ග්ලිසර් උදාහරණයක් විදිහට ලියාගමු. උදාහරණ ග්ලිසර් ඇල්ඩිහයිඩ්. ග්ලිසර් ඇල්ඩිහයිඩ්. ග්ලිසර් ඇල්ඩිහයිඩ් කියන්නේ දැනට පවතින සරලම කාබෝහයිඩ්‍රේට් එක. සරලම කාබෝහයිඩ්‍රේට් එක. කාබෝහයිඩ්‍රේට් එක වෙන පාඩම ඉගෙන ගන්නවා. කාබෝහයිඩ්‍රේට් කියලා අපි කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙන කාබන් පරමාණු 3ක් 7ක්. පොදුවේ 3ක් 7ක් අතර තියෙන හයිඩ්‍රොක්සිල් කාණ්ඩ කිහිපයක් ඇති සංයෝග විශේෂයක් තමයි කාබෝහයිඩ්‍රේට් යටතේ කතා කරමු. ඒකේ සරලම කාබෝහයිඩ්‍රේට් එක තමයි ග්ලිසර් ඇල්ඩිහයිඩ්. ග්ලිසර් ඇල්ඩිහයිඩ් වල කාබන් පරමාණු 3ක් තියෙනවා. හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙකක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් 3යි මෙන්න මෙතන ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙනවා. ග්ලිසර් ඇල්ඩිහයිඩ්. ඔයගොල්ලෝ මේ ග්ලිසර් ඇල්ඩිහයිඩ් කියවම ඒක තේරෙන්නේ මේ ඇල්ඩිහයිඩ් කියන තමයි කියන කතාව කියන්නේ. මේක තමයි සරලම කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් සාමාන්‍යයෙන් පොදුවේ මේ විදිහට CH2O වල එන් සංඛ්‍යාව කැමති ගානක් මෙතෙන්ට එන්න පුළුවන්. මේ තුනට වැඩි කවි ගන්න. කාබන්
අවම වශයෙන් තුනක් තියෙනවා නේද? හරි අපි උදාහරණයකට ඉස්ලාම් දිහා ලියා ගමු. මේකත් ඇඳ ගන්න. මේ විදිහට ඇඳ ගන්න. කාබන් පරමාණු තුනයි හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙකක් තියෙනවා. ඊට අමතරව ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙනවා. කාබන් පරමාණු වට බන්ධන හතර කම්ප්ලීට් වෙන සම්පූර්ණ වෙනවා අපි හයිඩ්‍රජන් ටික ගන්නවා. හරි. මේක අපි පොඩි විස්තර ලියා ගමු. සරලම කාබෝහයිඩ්‍රේට් එකේ සරලම කාබෝහයිඩ්‍රේට් එකේ. කාබෝහයිඩ්‍රේට් ගැන අපි අපේ ඉස්සරහා මොහොතකදී කතා කරනවා. ඇල්ඩිහයිඩ් වලට උදාහරණයක් විදිහට අපි ඕනනම් තව කාබෝහයිඩ්‍රේට් එකක්ම ලියා ගන්න. ග්ලූකෝස් උදාහරණයක් ග්ලූකෝස් වල ව්‍යුහය අපි වෙනම කතා කරනවා. ඒකින්ද මේ වෙලාවේදී ඕනේ නැහැ. ග්ලූකෝස් මේ ඇල්ඩිහයිඩ් එකක්. මේක අපි කියනවා මොනොසැකරයිඩ් එකක් කියලා. මොනොසැකරයිඩ්. මේ විදිහට ගැන ඉස්සරහට කතා කරනවා. ඒකම මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. මොකද ඒක අපිට අර වෙලාව කිසිම ප්‍රශ්නයක් නැහැ. ග්ලූකෝස් මොනොසැකරයිඩ් එක. මේකත් ඇල්ඩිහයිඩ් එකක්. තව කාබෝහයිඩ්‍රේට් එකක් තමයි ගැලැක්ටෝස්. මේකත් මොනොසැකරයිඩ් එකක්. ඇල්ඩිහයිඩ් කාණ්ඩ තියෙනවා. මේවා ව්‍යුහ ගැනත් අපි පස්සේ කතා කරනවා. අපි එකට මේ භාවිතාවෙන් ලියා ගමු. සෛල තුල ශක්තිය නිපදවීමට සහ ව්‍යුහමය සංයෝග නිපදවීමට මොකද මේ වෑයේ ව්‍යුත්පන්න තමයි සෛලවල ව්‍යුහ සෑදීමට පාවිච්චි කරන්නේ. ව්‍යුහමය කොටස් නිපදවීමට භාවිතා කෙරේ. ඇල්ඩිහයිඩ්. දැන් මේ කාබෝහයිඩ්‍රේට් එකේ උදාහරණයක් විදිහට ගත්තට හැම කාබෝහයිඩ්‍රේට් එකක්ම ඇල්ඩිහයිඩ් වෙන්න ඕනේ නැහැ. මොකද සමහර කාබෝහයිඩ්‍රේට් තියෙනවා කීටෝනක් වෙන්න පුළුවන්. හරි. දැන් අපි ඇල්ඩිහයිඩ් ගැන මෙතනින් කතා කරමු. සාහින්දම කීටෝන ගැන කතා කරමු. කීටෝන කීටෝන කියන ළමයි කාබන් පරමාණුවකට ඔක්සිජන් විත්ත බන්ධනයකින් සහ දෙපසින් තවත් කාබනික අණු කොටස් සම්බන්ධ වෙලා ඇති අවස්ථාවක ඒවට කියනවා කීටෝන කියලා. උපමාන්තිකව ලියගන්න කීටෝන කියලා. කීටෝන අපි ලියා ගමු.
කාබනික සංයෝගයක කීටෝන කාණ්ඩයක් කිව්වම මේක ලියා ගන්න. කාබන් එන්ද උඩින් දික්ත වර්ගයත් එක්ක හෝ දෙපැත්තෙන් R1 R2. සමහර ලාවට එතන R1 R2 ඇතුව නිකන් ඉරි කැලි දෙක විතරක් තියෙන්නත් පුළුවන්. සංයෝග පිළිබඳව හඳුනනකොට. කාබනික සංයෝගයක කීටෝන කාණ්ඩයක් ඇති විට එම සංයෝග කීටෝන ලෙස හඳුන්වනවා. එතනම කාබනික සංයෝග නාමකරණයේදී මේ කාබන් වලට විත්ත බන්ධනයකින් ඔක්සිජන් වලින් තියෙන අවස්ථාව අපි කියනවා කාබෝනයිල් කාණ්ඩයක් කියලා. පොදුවේ මෙන්න මේ කාබන් සහ ඔක්සිජන් විත්ත බන්ධනයේ ඇතුළත් කොටස මේ කොටස. ඒක කාබෝනයිල් කාණ්ඩයක්. ඒ කාබෝනයිල් කාණ්ඩයක දෙපසින්ම තවත් කාබනික අණු බෙදලා තියෙනවනේ දෙපැත්තෙන් අපි ඒවට කියනවා කීටෝන කියලා. එතකොට මෙහෙම තියෙන්න පුළුවන් සරලම කීටෝනේ තමයි ඔයගොල්ලෝ දැක්කම ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. මෙතන කාබන් තියෙනවා. හරි. මේ දෙපැත්තේ තියෙන්න පුළුවන් සරලම කාබනික අණු දෙක තමයි මෙතිල් කාණ්ඩ. මේකට අපි කියනවා ඇසිටෝන් කියලා. ඇසිටෝන්. කීටෝන හැම වෙලාවම මේ අවසන් කරන්නේ શબ્දය අවසන් කරන මේ උසාවියේ වෙන්නේ ඕන කීටෝන් කියවම ඕන් શબ્දය කීටෝන් මේක ඇසිටෝන් කියනවා. අපි උදාහරණයක් විදිහට මේක අරගමු. ඇසිටෝන් භාවිතා කරන දේවල් අපි ඇසිටෝන් වල විදිහට මෙහා පැත්තේ ලියා යවමු. ඒක තමයි කියන්නේ. ඇසිටෝන් භාවිතා කරනවා ද්‍රාවකයක් විදිහට විශේෂයෙන් ඔය ද්‍රවීය නොවන සහ මද වශයෙන් ද්‍රවීය අණු දියව කිරීම සඳහා ද්‍රාවකයක් විදිහට ඇසිටෝන් බලන අපි ජලය අණු ගැන කිව්වහම අපි ජලය ගැන කතා කරා. ජලය ද්‍රවීය අණුවක් කියලා. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදගෙන ඉන්න නිසා ඔක්සිජන් ඍණාරෝපණයක් කරා මේවා ධනාරෝපණ විදිහට ද්‍රවීකරණය වෙනවා කියන්නේ. එතකොට එහෙම ද්‍රවීකරණය වුණාට පස්සේ මේවට පුළුවන් තවත් ද්‍රවීය අණු සමග බන්ධන ඇති කරගන්න විදිහ හයිඩ්‍රජන් බන්ධන සහ වෙනත් ද්‍රවීය අණු ද්‍රාවණය කර ගැනීමේ හැකියාවක් තියෙන ජලයට. දැන් මේක ගත්තාම මෙතනින් එක්තරා දුරකට මේකට ඇදගත්තා වුණත් මෙතන තියෙන්නේ
තවත් කාබන් පරමාණු නිසා මේවා මේ පැත්තට එන්නේ නැහැ. මේ ද්‍රවීකරණය වීම මෙතන දල වශයෙන් අඩු වශයෙන් ඩෙල්ටා විනාඩයක් තිබුණත් මද වශයෙන් ද්‍රවීකරණයක් සිද්ධ වුණා. බොහෝ විට මේවා අපි ද්‍රවීකරණය නොවන නැත්නම් මද වශයෙන් ද්‍රවීකරණ අණුවක් පිළිබඳව අපි ඇසිටෝන් සලකන්නේ. ඒ වගේ ද්‍රවීකරණ නොවු අනෙකුත් ද්‍රව්‍ය දිය කිරීම සඳහා ඇසිටෝන් අපි භාවිතා කරන මොකද ඔගොල්ලෝ මේ මතක තියාගන්න ද්‍රවීය අණු ද්‍රවීය ද්‍රාවණ තුල දියවේ නිර්ද්‍රවීය අණු නිර්ද්‍රවීය තුල දියවේ. මේක ඒකට කරාණේ කුරුල්ලෝ එකට තියාමද කියලා කියන්නේ. ඒ වගේ කතාවක් තමයි එක જાතිය කට්ටිය එකට සෙට් වෙනවා. හරි. එතකොට ඇසිටෝන් ගැන අපි කියගෙන ආවේ ඇසිටෝන් කාර්බනික ද්‍රාවණයක් ලෙස භාවිතා කරනවා. ඊට අමතරව එදිනෙදා ඔයගොල්ලෝ භාවිතා කරන ඔයගොල්ලෝ මේක දැල්ලා මෙහෙම භාවිතා කරන දෙයක් තමයි නියාලේපන. කලනම් වෙනවා නියාලේපන වල ඇසිටෝන් තමයි භාවිතා කරන්නේ ඔය ඒ අවශ්‍ය කෙමිකල්ස් දී කරන්න ඇසිටෝන් එක තමයි දී කරලා දෙන්නේ. නියාලේපන වල භාවිතා කරනවා. හරි. එතකොට ඇල්ඩිහයිඩ් ගත්තා, කීටෝන ගත්තා. මේ ඇල්ඩිහයිඩ් මේ කීටෝන ගැන කතා කරනකොට අර මම කලින් කිව්වා මේ කාබෝහයිඩ්‍රේට් ගත්තාම මේක ඇල්ඩිහයිඩ් වෙන්නත් පුළුවන්, කීටෝන වෙන්නත් පුළුවන් කියලා. ඇල්ඩිහයිඩයක් වල සරලම කාබෝහයිඩ්‍රේට් විදිහට අපි කිව්වේ ග්ලිසරාල්ඩිහයිඩ්. ඒ වගේම සරලම කීටෝනයක් වල කාබෝහයිඩ්‍රේට් වෙන්නේ කාබන් පරමාණු තියෙන්න පුළුවන්. කාබන් පරමාණු තුනක් තියෙන්න ඕනේ. කීටෝනයක් නම් විත්ත බන්ධනයක් බන්ධනය වෙලා ඔක්සිජන් තියෙන්නේ. ඊට අමතරව මේක අපි කිව්වා කාබෝහයිඩ්‍රේට් කිව්වම OH කාණ්ඩ තියෙනවා කියලා. ඒකට OH කාණ්ඩ දෙකක් තියෙනවා. ඉතින් ටිකට අපි හයිඩ්‍රජන් එකතු කරනවා. අපි මේකට කියනවා ඔක්සිජන් කාණ්ඩ දෙකක් තියෙනවා. එතකොට ග්‍රීක වල ඩයි කියන වචනේ උපසර්ගය භාවිත කරනවා දෙක කියන අර්ථයට. ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්. ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්. උදාහරණ විදිහට මේක ලියාගමු. මේ ඇසිටෝන් ගැන කිව්වා. ඊට පස්සේ ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්. ඇසිටෝන් වල තමයි ඒකට වෙනම හයිඩ්‍රොක්සිල් කාණ්ඩ එකක් බැඳලා තියෙනවා. ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්. මේකේ අපි මේ විදුම් විදිහට ලියාගමු. සරල කාබෝහයිඩ්‍රේට් එකකි. සරල කාබෝහයිඩ්‍රේට් එකකි. මේකත් ඒ රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගන්නවා. රූපලාවන්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගැනීම. හයිඩ්‍රොක්සි ඇසිටෝන්. හරි. ඊට පස්සේ අපිට අතිශයින් වැදගත් වන සංයෝගයක් තමයි කාබොක්සිලික් අම්ල.
कार्बोक्सिलिक अम्ल कार्बोक्सिलिक अम्ल तो नमिන් තේරෙනවා මේක අම්ලයක් මේක ඇසිඩ් එකක් ඇසිඩ් අම්ලයක් යම් කිසි කාබනික සංයෝගයක කාබන් ද්විත්ව බන්ධනයක් මෙතන කාබොනයිල් ගෲප් එක ඉතින් කාබොනයිල් කාණ්ඩයක් කියලා කාබොනයිල් කාණ්ඩයකට हाइड्रोक्सिल कांडයක් OH කාණ්ඩය බැඳී තියෙන අවස්ථාවකට අපි කියනවා කාබොක්සිලික් අම්ල කියලා. මේක ලියනවා කාබොක්සිලික් අම්ල යටතේ කාබනික සංයෝගයක මේ කාණ්ඩය ලියගන්න. මෙතන මේ පැත්තට ටික ලියගන්න. कार्बोक्सिलिक කාණ්ඩයට මේ කාබන් ලිව්වා ඉත්තබදලියෝ OH කාණ්ඩයක් බැඳී ඇති විට එම සංයෝග कार्बोक्सिलिक අම්ල ලෙස හඳුන්වයි. कार्बोक्सिलिक අම්ල ලෙස හඳුන්වයි. ඔයාලට ඉස්සරහදී අණු වල කාබනික අණු වල ද්‍රව්‍යතාවය ගැන කතා කරනකොට ඔය හැඳින්වීමක් මම කරන්න මේ ඉස්සරහදී වල හදන්නේ. මේක කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනකොට වෙන දේ තමයි මේ ද්විත්ව බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් විතර අද ගන්නවා. මොකද ඔක්සිජන් ද්‍රව්‍යතා විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍යයක් නිසා එහෙම අද ගන්නකොට මේ කාබන් වලට තියෙන ඉලෙක්ට්‍රෝන ලාව යම්කිසි දුර්වල වීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව මේක අපි හිතමු ඩෙල්ටා ඉන්න විදියට ආරෝපණය වෙනවා. ඊට අමතරව වෙන දේ තමයි මෙතනත් ඔක්සිජන් තියෙන මේ හයිඩ්‍රජන් වල ඔක්සිජන් මෙයා මෙහෙට ගන්නවා. හරිද? මෙයාත් මෙහෙට අදිනවා මෙයාත් මෙහෙට අදින හින්දා මෙන්න මෙතනින් මේ බන්ධනය පහසුවෙන් කැඩී යාමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර තියෙන බන්ධනය මේ ඉලෙක්ට්‍රෝන වේගය ඇදීම නිසා මෙයාට පහසුවෙන් H ධන කාණ්ඩයක් විදිහට කැඩිලා යාමේ හැකියාවක් තියෙනවා. යම් කිසි ද්‍රාවණයකට H ධන අයන නිකුත් කිරීමට යම් කිසි සංයෝගයකට හැකියාවක් තියෙනවා නම් අපි මේ සංයෝග වලට කියනවා අම්ලයක් කියලා. අන්න ඒක නිසා තමයි අපි මෙන්න මේ කාණ්ඩයේ තියෙන කාබනික සංයෝග කාබොක්සිලික් අම්ල කියලා හඳුන්වන්නේ. මොකද මේ හයිඩ්‍රජන් කාණ්ඩයක් H+ කාණ්ඩයක් තමන්ගෙන් ඉවත් කිරීමේ හැකියාවක් මේව සංයෝගවල තියෙනවා. හරි විනාඩි 7 ඉවරන ගමන් තමයි මේක කට් වෙනවා. මේ ඊට පස්සේ මට එකපාරට ලොග් වෙන්න බෑ අර වීඩියෝ කන්වර්ෂන් එක වෙන හින්දා. මේ හැමදේම වුණොත් ඔයගොල්ලෝ මේ වැඳිලා ඉන්න අපි මම කියනකම් මොකද මේ කොටස් ටික අපි ඉවර කළෙමු නැත්නම් මේක තව දවසක වැදගෙන යන එක අපරාධේ මේ කතා කරන්නේ කාබොක්සිලික් අම්ලය ගැන. පොඩි මේ කොටස් කීපයකින් අපි ටික ඉවර කරමු දවසේ සුත. ඒක අපිට අපරාධ තියලා කොටස් වලින් පටන් ගන්න පුළුවන් පාඩම. හරි අපි කාබොක්සිලික් අම්ලය ගැන කතා කරන්නේ මේක ෆෝමික් අම්ලය. ෆෝමික් අම්ලය හරි මේක මම හිතන්නේ ඔයාලට මේ ටික ඇහෙන්නේ නැති සරලම කාබොක්සිලික් අම්ලය වෙන්න පුළුවන් විදිහට ෆෝමික් අම්ලය. මේක කරෙන්න පුළුවන් මේ H එක
නිෂ්ප්‍රාස විදියට පහසුවෙන් පැටලෙන්න පුළුවන්. ෆෝමික් අම්ලය භාවිතා කරන දිනදා අපිට හම්බ වෙන අවස්ථාවක් තමයි මේක අපි පාවිච්චි කරනවා මේ බැක්ටීරියා නාශකයක් විදියට. බැක්ටීරියා නාශකයක් ලෙස භාවිතා කරේ ෆෝමික් අම්ලය ගැන ලියාගන්න. බැක්ටීරියා නාශකයක් ලෙස භාවිතා කරේ. අනිත් එක තමයි කුරුඟුවන්ගේ සහ මීමැස්සන්ගේ ඔය මේ කූපි ගාවම අපේ සර දැරිල්ලක් එහෙම වෙන්නේ. ඒ වෙන්නේ මේක තමයි මේ ෆෝමික් අම්ලය තමයි ඒගොල්ලෝ අපි ඇඟට ඉන්ජෙක්ට් කරන්නේ. සමහරලාට සමහර කුරුඟු විශේෂ ඉන්නවා මේ ඒ කට්ටිය මොකක් හරි ඒගොල්ලන් ඔය මේ සතුරෙක් ආවොත් එහෙම ළඟට ඔය මොකක් සතෙක් ආවොත් එහෙම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මේ ඇඟෙන් විදිනවා ඒක මම වීඩියෝස් එහෙම දින පොඩ්ඩක් බලන්න YouTube එකේ සර්ච් කරලා බලන්නකෝ anti spraying toxin හරි මොනවා හරි කියලා සර්ච් කරලා බලන්නකෝ ඒකට සමහර වීඩියෝස් එනවා මේ කූඹි ඒගොල්ලෝ ඇඟෙන් විදිනවා ස්ප්‍රේ කරලා දානවා මේ ෆෝමික් ඇසිඩ් එක. මේ ඇසිඩ් එක ඒක වුණාම ඊට පස්සේ සත්තු පළව හරින ඒකට පාවිච්චි කරනවා මේ ක්‍රමය. ඊට පස්සේ මීමැස්සන්ගේ විෂ විදියට තියෙන්නේ ෆෝමික් අම්ලය ෆෝමික් ඇසිඩ් එක. ඊට පස්සේ අපි එදිනෙදා භාවිත කරන ඇසිඩ් එක තමයි එතෙන්ට එක වෙනකොට මෙතිල් කාණ්ඩයක් බද්ධ වෙලා හැදෙන සිට්‍රික් අම්ලය. sorry ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය. ඇසිටික් අම්ලය. මොකටද අපි ඇසිටික් අම්ලය භාවිත කරන්නේ? ගෙදර කුස්සියේ තියෙන එකක් නෙවෙයි. විනාකිලි විදියට අපි භාවිත කරන්නේ මෙන්න මේ ඇසිටික් අම්ලය ගන්න. මේකත් උදාහරණයක් විදියට ගමු. ඇසිටික් අම්ලය කියලා. ඉවහත් ගන්න. විනාකිලි ලෙස භාවිත කෙරේ. හරි. අපි ඊගාව කාබන් කණු කොටසට යමු. මේවා එකිනෙකව සාකච්ඡා කරන්න මොකද ඉස්සරහා පාඩම් වලදී අපිට අවශ්‍ය වෙනවා මේවා මේ සමහර තැන්වල මුණ ගැහෙන එක. අපි ඊගාව කොටස තමයි 9 වෙනි එක. එස්ටර්. එස්ටර්. ගොඩක් ඔය ඉංග්‍රීසි වචන ආර තුනෙන් ඉවත් මේ අවසන් වෙනවා අපේ සිංහලට පරිවර්තන කොට ආයන්න පිටුවසට එකතු වෙලා එස්ටර් වෙනවා. ඊතර වෙනවා. නම් ගත්තාම පීටර් වෙනවා. ඒ වගේ. හරි. එස්ටර් මොකක් කරන්නේ? අපි ඉස්සර කතා කරා කාබොක්සිලික් අම්ල ගැන. කාබොක්සිලික් අම්ලය මේක ඇල්කොහොලයක් එක්ක ක්‍රියා කරොත් එහෙම ඇල්කොහොලයක් අපි මේ කරනවා ඇල්කොහොල කාණ්ඩය අනිත් පැත්තට ලියන මේක ඔයගලන්ට අවබෝධ කරගන්න ලේසියි.
R2 කියලා දාන්න. කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් ඇල්කොහොලයක් එක්ක ක්‍රියා කරොත් මෙතනින් ජල අණුවක් ඉවත් වුණොත් ජල අණුව ඉවත් වෙනවා. එතකොට මෙතනින් එනවා කාබොක්සිලික් අම්ල කාණ්ඩයක H ඉවත් වෙලා ඒ වගේ තවත් R කාණ්ඩයක් සම්බන්ධ වුණොත් අපි ඒවට කියනවා එස්ටර් කියලා. R1 C වලට මෙතන විත්ත බන්ධනයකින් ඕ තියෙනවා. තවත් ඔක්සිජන් එකක් දෙන්නේ. ඒකට තවත් කාබනික අණු කාණ්ඩයක් බැඳලා තියෙනවා. අපි මේවට කියනවා එස්ටර් කියලා. එස්ටර් ඔයගලන්ට සාමාන්‍ය විදිහට හම් වෙන දෙයක් තමයි. එස්ටර් ඔයගොල්ලෝ හවතුරක් කනකොට මොකක් හරි ගඳක් සුවඳක් දැනෙනවා නම් එන්නේ එස්ටර් සුවඳ. සමහර සුවඳ විලවුන් වලට දැන් කරන්නේ මේ එස්ටර් භාවිතා කරනවා. සමහරවට කවුරු හරි ළඟින් යනකොට එන පළතුරු සුවඳක් වගේ එනවා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ ගහගෙන යන සෙන්ට් එකට එස්ටර් එකක් දාගෙන පළතුරු වලට ආවෙනික එස්ටර් වගේ විවිධ සුවඳ කියලා වාහනවල මේ ඇතුලේ තියන්නේ ඔය එයා පියුරිෆයි ඔය වාතය පිරිසිදු කරන්නේ කියලා. ඒවත් ගොඩක් වෙලාවට මේ එස්ටර් දාලා තමයි මේ සුවඳ ඇවිල්ලා තියෙන්නේ. හරි අපි ඒක ලියාගමු. එස්ටර් යටතේ කාබොක්සිලික් අම්ල ඇල්කොහොල සමග ක්‍රියා කිරීමෙන් ප්‍රතික්‍රියා කිරීමෙන් ජල අණුවක් ඉවත් කර එස්ටර සෑදී. එස්ටර වල සරල සූත්‍රය ලියා ගන්න. R1 C විත්වනය O R2. මෙතන R කාණ්ඩ එක්ක හයිඩ්‍රජන් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් හයිඩ්‍රෝකාබන අණුවක් වෙන්න පුළුවන්. ඉවගත්තාම අපිට තියෙන්න පුළුවන් සරලම ස්තරය තමයි මෙතන H තිබිලා මෙතන CH තිබිලා මෙතන ආපහු H උනොත් එහෙම එක ෆෝමික් ඇසිඩ් එක නේද? මෙතන මෙතිල් කාර්බන් එක එකතු වෙලා මේකට අපි කියනවා මෙතිල් ෆෝමේට් කියලා. මෙතිල් ෆෝමේට්. ये करता है मेथिल क्या මෙතන ෆෝමික් අම්ලයෙන් ඉච්ඡා කිව්වත් වෙලා අහුවෙන කැලලට මෙතිල් කැලල එකතු වුණාම මෙතිල් ෆෝමේට් හැදෙනවා. උදාහරණ විදිහට මෙතිල් ෆෝමේට් ලියා ගන්න. මෙතිල් ෆෝමේට් මේක අද ගන්න. සීලිත් බඳිනේ O CH3 අතර ස්කන්ධ මෙතිල් ෆෝමේට්
සරලම ස්තරය වේ. සරලම ස්තරය වේ. මේ ඇත්තටම විවිධ රසායනික සංයෝග නිපදවන්න භාවිතා කරන සුගන්ධවත් රසායනික සංයෝග නිපදවීමට භාවිතා කෙරේ. මෙතිල් ෆෝමේට්. හරි. අපේ ඊගා මාතෘකාව ඇමීන. ඇමීන. නමේ හැටියටම ඔයගොල්ලන්ට තේරෙනවා ඇමීන කිව්වම අපේ ඇමෝනියා සම්බන්ධයක් නේ කියලා. යම් කිසි කාබනික සංයෝගයකට ඇමෝනියම් කාණ්ඩයක් බෙදලා තියෙනවා නම් ඇමෝනියා කියන්නේ NH3 මේක ඇමෝනියා එතකොට මේ ඇමෝනියා ගත්තාම කාණ්ඩ තුනයි. මේකෙන් කාණ්ඩයක් වෙනකොට එක හයිඩ්‍රජන් පරමාණුවක් වෙනකොට R කාණ්ඩයක් බැඳගන්නවා. අන්න ඒකට අපි කියනවා ඇමීන කියලා. නැත්නම් මේක අනිත් පැත්ත වෙන්න පුළුවන්. යම් කිසි කාබනික සංයෝගයක NH2 කාණ්ඩයක් බැඳගන්නවා නම් ඇමීන කියලා කියන අපි ක්‍රියා කරමු. කාබනික සංයෝගයකට ඇමයිනෝ කාණ්ඩයක් බැඳී ඇති විට එම සංයෝග ඇමීන ලෙස හඳුන්වයි. ඇමීන වල ඔබ මතක තියාගන්න ඕන කාරණේ තමයි හැම වෙලාවෙම මේ NH2 කාණ්ඩය බැඳෙන්නේ සරල කාබන් පරමාණුවකට. ඒක වගේ මේ සරල කාබන් පරමාණුවෙ හිතන්නකො මෙතන කාබන් පරමාණුවට ඔක්සිජන් වලින් විත්ත බඳිනවා තියෙනවා කියලා. මේකක් තියෙනවා. මේක ඇමීනියක් නෙමෙයි. මෙතන කාබන් වලට ඇමයිනෝ කාණ්ඩය බඳිනොත් මේක ඇමීනියක් නෙමෙයි. මේක වෙනවා කොටසක් අපි ඊගාවට ඒක සාකච්ඡා කරනවා. හැම වෙලාවෙම මතක තියාගන්න ඇමීන වල සරල කාබන් පරමාණුවකට තමයි ඇමෝනියා කාණ්ඩය බැඳලා තියෙන්නේ. මේක වෙනවා අවශ්‍ය ඇමීන කියලා ඒක ඊගාවට කතා කරනවා. ඒක අපි ඉලාගත්තා නම් හොඳයි. ඇමීන වල කිව්වනේ අපි කාබනික සංයෝගයක කාබන් පරමාණුවකට ඇමයිනෝ කාණ්ඩයක් බැඳී ඇති විට එම සංයෝග ඇමීන වේ. එම කාබන් පරමාණුව සෑම විටම සරල කාබන් පරමාණුවක් වේදිය. ඒ කියන්නේ කාබොක්සිලික් අම්ල එකක් එහෙම වෙන්න බෑ. කාබොක්සිලික් කාණ්ඩයක එකක් එහෙම වෙන්න බෑ. සරල කාබන් පරමාණුවක් වේදිය. හරි. එහෙම ගත්තාම ඔයගන්ට පේන්න ඕන එක තමයි හිතමු මේකකට ඔන්න R කාණ්ඩයක් බැඳුණා. මේ වැල්ස් තියෙනවා.
ඊට අමතරව වෙන්න පුළුවන් එකක් තමයි මෙතනත් එක කාබනික සංයෝග කැලලක් බැඳිලා මෙතන තව එකක් බැඳිලා මෙතන H තියෙනවා. ඊට අමතරව මේ නයිට්‍රජන් වල බන්ධන තුනම තවත් හයිඩ්‍රෝකාබන අණු තුනක් බැඳලා තියෙන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවට අපි කියන මේ ඇමෝනියම් කාණ්ඩෙට එක හයිඩ්‍රෝකාබන කාණ්ඩයක් විතර බැඳලා තියෙනවා. අපි ඒකට කියන ප්‍රාථමික ඇමීන කියලා. ප්‍රාථමික. එතකොට මේක වෙන්නේ ද්විතීයික. ඔයාලට තේරෙනවා ඒක ත්‍රිතීයික වෙනවා කියලා. ත්‍රිතීයික. එතකොට ඇමීන වර්ග තුනයි ඇමීන කියලා ලියුවා. ඇමීන වර්ග තුනකි ප්‍රාථමික ද්විතීයික ත්‍රිතීයික. प्राथमिक द्वितीयक तृतीयक. प्राथमिक යටතේ මේක ඇඳගන්න නයිට්‍රජන් ඇමෝනියම් කාණ්ඩයට එක R කාණ්ඩයක් විතරක් බැඳලා තියෙන අවස්ථාව ප්‍රාථමිකයි. දෙකක් බැඳලා තියෙන එකට ද්විතීයකයි තුනම තවත් කාබනික හයිඩ්‍රෝකාබන කාණ්ඩ තියෙනවා එක ත්‍රිතීයකයි. මේ කාණ්ඩ තුනයි ප්‍රාථමික ද්විතීයක තෘතීයක. ප්‍රාථමික කියන්නේ එක කාණ්ඩයක් විතරක් බැඳලා තියෙනවා මයින කාණ්ඩයට. ඊට පස්සේ ද්විතීයක කියන්නේ ඇමෝනියම් කාණ්ඩයට තවත් හයිඩ්‍රෝකාබන කාණ්ඩ දෙකක් තියෙනවා. ත්‍රිතීයකයේ තුනම හයිඩ්‍රජන් වල තියෙන තුනම හයිඩ්‍රෝකාබන කාණ්ඩ. ඇමීන භාවිතා කරනවා අපි ක්‍රියා ගමු. ඇමීන වර්ණක ඖෂධ රෙදිසේදුම් කාරක ලෙස භාවිතා කෙරේ. රෙදිසේදුම් කාරක ලෙස භාවිතා කෙරේ. ඊට අමතරව ජෛවීය පද්ධති තුල ඇමීන වැදගත් වෙනවා ඇමයිනෝ අම්ල හදන්න. ඇමයිනෝ අම්ල කියන්නේ ප්‍රෝටීන් නිෂ්පාදනයේ හදා අවශ්‍ය රෝ මැටීරියල් එක මූලික ද්‍රව්‍ය. ඇමීන ප්‍රෝටීන් නිෂ්පාදනය සඳහා ඇමයිනෝ අම්ල විදියට භාවිතා කරනවා. ප්‍රෝටීන් එක නම් අපි වෙනම කතා කරනවා ඉස්සරහට ජෛවීය අණු ගැන කතා කරනකොට ඒකින්ද ඒක නම් මේක මෙතන සඳහන් කරන්නේ අපි මතක තියාගන්න ඇමීන ඒ උදාහරණ විදිහට ලියාගන්න ප්‍රෝටීන නිෂ්පාදනයට අවශ්‍ය ඇමයිනෝ අම්ල සෑදීම සඳහා ඇමීන වැදගත් වේ කියලා. ඒක ඔයගොල්ලන්ට අපව මතක් ගන්නේ ඊගොඩ යනකොට ආධුනික කතාවක ඉස්සලා අපි කියුවා කියලා. හරි. අපේ ඊගාව මාතෘකාව අනුමාතෘකාව ඇමයිඩ් අනුමාතෘකාව ලියන්න ඇමයිඩ් කලින් කිව්ව ඇමීන මේක ඇමයිඩ් කලින් සඳහන් කරා මෙතන
කාබොනයිල් කාණ්ඩයට ඇමයිනෝ කාණ්ඩයක් බැඳලා තියෙනවා නම් අන්න ඒකට අපි කියන ඇමයිඩ් කියලා. අපි ඇමිනි කිව්ව මොකද්ද? මෙන්න මේ කාබොක්සිලික් කාණ්ඩයක් නොවන සරල කාබන් එකකට බැඳලා තියෙනකොට. ඒකට ඇමයිඩ් වෙන්නේ මෙතන කාබොක්සිලික් අම්ල කාණ්ඩේ තියෙනවා. කාබොක්සිලික් අම්ල කියන්නේ කාබොනයිල් කාණ්ඩය කියලා කියන්නේ. කාබොනයිල් කාබන්. කාබොනයිල් කාබන් පරමාණුවකට ඇමයිනෝ කාණ්ඩයක් බැඳලාම අපි ඒවට කියන ඇමයිඩ් කියලා. අපි ඇමයිඩ් කියන මාතෘකාවට ලියාගමු. කාබනික සංයෝගයක කාබොනයිල් කාබන් වලට කාබොනයිල් කාබන් පරමාණුවකට ඇමයිනෝ කාණ්ඩයක් බැඳී ඇති විට එම සංයෝග ඇමයිඩ් ලෙස හඳුන්වයි. ඇමයිඩ් භාවිතා කරනවා විවිධ රසායනික සංයෝග හදන්න. ඊට අමතරව මෙතන නයිට්‍රජන් තියෙන හින්දා මේවා හයිඩ්‍රජන් බඳන හදන්න පුළුවන්. එතකොට හයිඩ්‍රජන් බඳන මෙතනත් හැදෙනවා මෙතනත් හදන්න පුළුවන්. එතකොට ද්‍රාවක විදිහට භාවිතා කරනවා. රසායනික ද්‍රව්‍ය හදන්න රසායනික ද්‍රව්‍ය ද්‍රාවක විදිහට. ඊට අමතරව සාමාන්‍යයෙන් අපි කාබොක්සිලික් අණු වලට හයිඩ්‍රෝකාබන් වලට විතර කියන දේ තමයි ප්ලාස්ටික් වගේ දේවල් හදන්න භාවිතා කරනවා ඇමයිඩ්. අපේ ඊගාව සංයෝගය තමයි ඊතර. 12 ඊතර. ඊතර කියන්නේ ඔක්සිජන් පරමාණුක දෙපසටම ඊතර කියන අනුමාත්‍රකයේ මේක අපි අඳගමු. ඔක්සිජන් තියෙනවා ඔක්සිජන් පරමාණුක දෙපැත්තටම බැඳලා තියෙන්නේ තවත් හයිඩ්‍රෝකාබන කාණ්ඩ දෙකක්. ඊතර ඊතරයකදී අපි ලියාගමු. කාබනික සංයෝගයක ඔක්සිජන් පරමාණුවක දෙපසින්ම තවත් කාබනික අණු කොටස් දෙකක් බැඳී ඇති විට එම සංයෝග ඊතර ලෙස හඳුන්වනවා. ඇත්තම ඊතර කියන දේවල් මේවා නිර්ද්‍රවීයයි බොහෝ දුරට නිර්ද්‍රවීයයි. මොකද ඔයගලන්ට පේනවා මෙතන කාබන් තියෙන නිසා මෙහෙම මෙතන කාබන්
කාබන්. අපි සරලව ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි වුණත් මේ පැත්තට යම් කිසි ප්‍රමාණයක් ඇද්දත් එයාට රැලීකරණයේ හැකියාවයි. මොකද මෙතන කාබන් තියෙනවා. කාබන් වලින් ඉලෙක්ට්‍රෝන ටික අරගන්න ටිකක් අමාරුයි හයිඩ්‍රජන් වලින් අරගන්නට වඩා. අනිත් කාරණාව මේ පැත්තෙන් අදින් ප්‍රමාණය මේ පැත්තෙන් අදින් ප්‍රමාණය සමාන නම් මේ එකට එකක් කැපිලා යන ගතියකුත් තියෙනවා. ඒක නිසා ඊතර ගොඩක් වෙලාවට මේවා නිර්ද්‍රවීය අණු ඊතර නිතර අපිට හම්බ වෙන අවස්ථාවල් තමයි ඔය වැක්ස් විදියට අපි භාවිත කරන ගොඩක් දේවල් ඊතර වලින් හැදෙන ඔය ටී වැක්ස් මේදය වගේ දේවල් ඊතර වල විඋප්පන්නය. අපි ඒක ලියාගමු. ඊතර වැක්ස් වර්ග මේදය තෙල් ඊට පස්සේ මේවත් භාවිතා කරනවා සුවඳ විලවුන් වල ද්‍රාවකයක් ලෙස භාවිතා වේ. මේවා නිර්ද්‍රවීය අණු හින්දා තවත් නිර්ද්‍රවීය අණු ද්‍රාවණය කර ගැනීම සඳහා ද්‍රාවකයක් විදිහට භාවිතා කරනවා. ඊට අමතරව පලිබෝධනාශක ලෙස කෘෂි රසායනික ලෙස ඊතර භාවිතා කරනවා. කෘෂි රසායන ලෙස ඊතර භාවිතා කරනවා. අట్లా අපි මූලික වශයෙන් කාබනික අණු වර්ගීකරණය යටතේ අණු වල ක්‍රියාකාරී කාණ්ඩ අණු අපි කොටස් 12ක් මූලික වශයෙන් ඉන්නත් මේ ළඟ කාබනික අණු වර්ග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපිට A level තාක්ෂණික සඳහා විද්‍යාවේදී මේ ප්‍රමාණය අතිශය ප්‍රමාණවත් මම කියන සමහර කරුණු වැඩිපුරත් එක්ක සමහර කියවලා ඇති. 12 වෙන කතා කරා ලබන සතිය අපි එම අණු වල ද්‍රවීයකරණය සහ ඒක නිසා මේගොල්ලන්ගේ ජලයේදී වෙනවද නැද්ද කියන කතාව. ඊට පස්සේ මේ අණු වල හැඩය කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කරනවා. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. ලබන සතියේ 10:30ට. ඒ හරියටම 10:30ට. හරි. මොකට වෙනද ජය ගන්න.